හරි. අද අපි කතා කරන්න යන්නේ C programming language එක ගැන. මම හිතනවා ඔයාලා මගේ flow chart video එක බලන්න ඇති කියලා. ඒක බැලුවේ නැත්නම් බලන්න ගිහිල්ලා මොකද ගොඩක් අපිට flow chart කියන එක වැදගත් වෙනවා. හැම දෙයකදීම කියන්නේ අපිට program මැල්ලුවත් මොකක් කරත් අපිට flow chart කියන එක ගොඩක් වැදගත් වෙනවා. ඒකින්ද මේ වීඩියෝ බැලුවේ නැත්නම් බලන්න. හරි. දැන් අපි අද කතා කරමු programming language ගැන ඉස්සරහම. C ගැන කතා කරන්න ඉස්සර අපි බලමු මොනවද programming language කියන්නේ කියලා. Programming language. Programming language. ස්පෙලිං සරදී එක උරන්න. හරි. Programming language එක කියන්නේ මොකද්ද? Programming language එක කියන්නේ අපි software එක හදන්න පාවිච්චි කරන language එක සරලවම කිව්වොත් අපි ඒක. ඒ කියන්නේ අපි දැන් ජීවත් වෙන්නේ තොරතුරු තාක්ෂණ යුගයේනේ. එතකොට ඔයාලා හිතන්න අපිට අපේම software එක හදාගන්න පුළුවන් නම් අපිට පරිගණක එක්ක කතා කරන්න පුළුවන් නම් කියන්නේ කතා කරනවා කියන්නේ අපි බේසික්ම ගත්තොත් එහෙනම් අපි කරන්නේ ඒකනේ. ඒ කියන්නේ පරිගණකත් එක්ක සම්බන්ධතාවය පවත්වා ගන්නවා අපි software සරහා. ඒ software එක අපිට හදන්න අපිට programming language එක දැනුම තියෙන්න ඕනේ. ඒ කියන්නේ හැමෝටම software හදන්න බෑ language එක දැනුම නැත්තම්. එතකොට programming language වලින් අපි කරන්නේ පරිගණකයත් එක්ක සම්බන්ධ වෙන එක. ඒ කියන්නේ පරිගණකයකට instruction දෙන අපි instruction set එකක් විදිහට තමයි programming language එක කියලා කියන්නේ සරලවම ගත්තොත්. එතකොට දැන් programming language කියන එක කොටස් දෙකකට බෙදෙනවා. ඒ කොටස් දෙක තමයි පළවෙනි එක තමයි low level programming language. low level programming language. දෙවෙනි එක high level programming language එක. එතකොට low level programming language එක තවත් කොටස් දෙකකට බෙදෙනවා. පළවෙනි එක තමයි machine language. machine language මම සම්පූර්ණ වචන ලියන්නේ. දෙවෙනි එක assembly language. හරි. මෙතන දැන් ඔයාලා machine language, assembly language මේ දෙකයි තියෙන්නේ low level වල. machine language කියන එක ඔයාලා හැමෝම දන්නවා. අපි පාවිච්චි කරන්නේ 0.1 කියන එක. assembly වලදී අපි සාමාන්‍ය ඉංග්‍රීසි වචන වලට සමාන වචන තමයි පාවිච්චි කරන්නේ. ඒ වුණාට ඒක පරිගණකයකට අඳුර ගන්න පොඩ්ඩක් ඒක difficult වෙනවා. ඒ assembly language එක. එතකොට මොනවද මේ high level programming language කියන්නේ? high level programming language වලට උදාහරණ ගත්තොත් එහෙම ඕගොල්ලෝ හොඳටම දන්නවා C. අපි දැන් කතා කරන්නේ C ගැන. එතකොට JavaScript, C++, C#, ඒ වගේ ගොඩාක් මීට වඩා දැන් C ම නෙවෙයි තව ගොඩාක් මේ language වල දන්නව තව සමහර දේවල් තියෙනවා Python. ගොඩක් high level language මේ වෙද්දි මේ ලෝකේ තියෙනවා. එතකොට high level language කියන්නේ ඔය වගේ එකක්. ඒ කියන්නේ high level language වලදී අපි පාවිච්චි කරන්නේ mathematical instruction set එකක්. සරලවම කිව්වොත් එහෙනම් අපි ඒක තමයි අපිට කියන්න තියෙන්නේ high level programming language එක ගැන. හරි. දැන් අපි මාතෘකාවට යමු. අපි දැන් කතා කරන්න යන්නේ C programming ගැන. හරි. පොඩ්ඩක් ඉන්න. හරි. අපි කතා කරන්න යන්නේ C programming. C programming ඉස්සරෝම එලි දක්වුවේ first edition එකේ එලි දක්වුවේ 1978 දී ඩෙනිස් රිචඩ් සහ බ්‍රයන් කියන දෙන්න තමයි මේ ලෝකෙට C programming language එක අඳුන්වලා දුන්නේ. ඒක අපි ඉස්සරෝම දැනගන්න ඕනි දෙයක්. ඒක තමයි ප්‍රධානවම ඒ කියන්නේ C programming වල මුල. ඒ කියන්නේ first edition එක C programming එකේ එලි දක්වුවේ ඩෙනිස් රිචඩ් සහ බ්‍රයන් කියන දෙන්න. හරි දැන් බලමු අපි C programming වල අපිට මේ තියෙනවා basic structure එක. දෙවෙනියට අපිට තියෙනවා character set එක. තුන්වෙනියට loop, selection, ඊළඟට for loop ඒ වගේ දේවල් තියෙනවා. ඊළඟට අපි printf, scanf අන්න ඔය කමාන්ඩ්ස් ටික තියෙනවා. අපි බේසික්ම දැන් ඔය ටික ගැන තමයි අපි කතා කරන්න යන්නේ ඉස්සරෝම. හරි. අපි ස්ට්‍රක්චර් ගැන පස්සේ කතා කරමු. අපි ඉස්සරෝම කතා කරමු character set එක ගැන. හරි. දැන් character set එක මම මේක highlight කරලා ගන්නම්. මෙතන තියෙන character set එක. හරි. character set එක අපිට ප්‍රධාන කොටස් තුනකට බෙදන්න පුළුවන්. ඒ ප්‍රධාන කොටස් තුන තමයි පළවෙනි එක
alphabet. දෙවැනි එක digits. තුන්වෙනි එක special symbols. මීට අමතරව අපිට constants variable හා keywords කියන දයක් අපිට තව ඇතුළත් වෙනවා. අපි දැන් මෙතන මේ තුන තමයි අපි ප්‍රධාන වශයෙන්ම ගන්නෙ. අපි constant ගැන ඊළඟ කතා කරමු මොනවද කියලා. එතකොට මෙතනදී අපිට alphabet වලදී අපිට ගන්න පුළුවන් capital A ඉඳලා capital Z වෙනකන් simple A ඉඳලා simple Z වෙනකන්. digits වලට අපිට ගන්න පුළුවන් බිංදුවේ ඉඳලා 1 2 3 ඒවා 9 වෙනකන් අපිට ගන්න පුළුවන් digits වලට. special symbols වලට C එකේදී exclamation mark star mark එක at brackets මේ brackets අපිට ඒ ටික පාවිච්චි කරන්න පුළුවන් special symbols වලට පාවිච්චි කරනවා අපි. හරි. දැන් අපි බලමු මොනවද මේ constants කියන්නේ කියලා. C වල constant. හරි. constants කියන එක කොටස් දෙකකට බෙදෙනවා. පළවෙනි එක තමයි primary constant. දෙවෙනි එක secondary constant. හරි. මොනවද primary constants වලට අයිති වෙන්නේ? primary constants වලට අපිට අයිති වෙන්නේ integers මම වෙන පාට කියලා යන්න. integer, real number, characters. secondary constants වලට අපිට අයිති වෙනවා array, pointers, structure, union. හරි. මෙතනදී අපිට secondary constants වලදී අපිට විශේෂයෙන්ම arrays කියන එකයි pointer කියන එකයි විශේෂයෙන් අපි කතා කරනවා. ඒක පස්සේ ඊළඟ වීඩියෝස් වල මම ඒක කියලා දෙන්නම්. ඒ දෙක අපිට විශේෂයෙන් වැදගත් වෙනවා මේ secondary constants වලදී. එතකොට primary constants වලදී අපි බලමු දැන් මෙතන තියෙනවා කොටස් තුනක් integer constants, real number constants සහ character constants කියලා. හරි. දැන් බලමු අපි මොනවද integer constants කියන්නේ කියලා. මම ඒක ලියන්නම්. real number integer constant. integer constant එකකදී අනිවාර්යෙන් අපිට එක digit එකක් හරි පාවිච්චි කරලා තියෙන්න ඕනේ අපි. ඒ කියන්නේ අපි අනිවාර්යෙන් එක digit එකක් හෝ පාවිච්චි කරලා තියෙන්න ඕනේ integer constant වලදී. 1 digits අපිට ඊළඟට දශම සංඛ්‍යා පාවිච්චි කරන්න බෑ. integer constants එකකදී අපිට කිසිම හේතුවක් නිසා දශම පාවිච්චි කරන්න බෑ. දශම සංඛ්‍යා බෑ. ඒ කියන්නේ අපි ගත්තොත් 1.2 1.5 ඔය වගේ ඒවා අපිට කිසිම හේතුවක් නිසා පාවිච්චි කරන්න බෑ. ඊළඟ දේ තමයි අපිට integer constant එකකදී අපිට ඍණ සංඛ්‍යා හෝ ධන සංඛ්‍යා ඇතුළත් කරන්න පුළුවන්. හැබැයි පූර්ණ සංඛ්‍යා විතරයි. අපිට දශම සංඛ්‍යා පාවිච්චි කරන්න බෑ මේකෙදි. අපිට ඍණ සංඛ්‍යා ඕනම එකක් පාවිච්චි කරන්න පුළුවන්. ධන සංඛ්‍යාත් ඕනම එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඊළඟට real number constants. real number constants. හරි. real number constants වලදී අපිට අනිවාර්යෙන් ඒකෙදිත් අපිට ඒ කියන්නේ එක ඩිජිට් එකක් හරි අපිට තියෙන්න ඕනේ අනිවාර්යෙන්. 1 2 ඔහොම අපි කියන්නේ අපිට ලියන්න පුළුවන් 23 එහෙම අපිට ලියන්න පුළුවන්. අපි උනාට එක ඩිජිට්ස් එකක් හරි අනිවාර්යෙන් ලියන්න ඕනේ රියල් නම්බර් එකේදී. අපි ඉතින් එතන නම්බර් එකක් නැත්තම් ඒක රියල් මේ නම්බර් කන්ස්ටන්ට්ස් එකක් වෙන්නෙත් නෑ. අතන කලින් ඉන්ටිජර් එකේදීත් අපිට ඉන්ටිජර්ස් වල අපි පාවිච්චි කරනවා කිව්ව ඉලක්කන්නේ. ඒතකොට අනිවාර්යෙන් ඉලක්කමක් හරි තියෙන්න ඕනේ. දෙවෙනි එක තමයි රියල් නම්බර් කන්ස්ටන්ට්ස් වලදී අපිට දශම පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ 1.2 5.5 අන්න ඔය වගේ අපිට දශම සංඛ්‍යා මෙතනදී පාවිච්චි කරන්න පුළුවන්. මම කලින් එකේදී කිව්වා පාවිච්චි කරන්න බෑ කියලා.
අපිට ඉන්ටිජර්ස් වල ඉන්ටිජර් කන්ස්ටන්ට්ස් වලදී පාවිච්චි කරන්න බෑ රියල් නම්බර්ස් වලදී අපි පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට character constants වලදී අපිට A B C D අන්න ඒ වගේ characters තමයි අපි පාවිච්චි කරන්නේ character constants එකදී. හරි ඒ ටික තමයි එතන තියෙන බේසික්ම ටික. හරි අපි යමු ඊළඟ එකට. ඊළඟට අපිට අපි ගමු ඉස්සරෝම අපි දැන් ඒ ටික ගැන අපි හොඳ මේ දැනුමක් තියෙනවා කියලා මම හිතනවා ඔක්කොටම ඒ කිව්ව ටික ගැන. අපි ප්‍රධාන කරුණු ටික සාකච්ඡා කරමු. අපි පොඩි ප්‍රෝග්‍රෑම් එකක් ලියලාම. අපි ඉස්සරෝම ගමු පොඩි ඉන්ට්‍රෙස්ට් කැල්කියුලේටර් එකක් ගමු. හරි මම දැන් ප්‍රෝග්‍රෑම් එකක් ලියනවා. මම ඒක ලියන ගමන් ඔයාලට පැහැදිලි කරන්නම් ඒ වගේ වෙන්නේ මොනවද ඒ ටික මම පැහැදිලි කරන්නම්. හරි ඉස්සරෝම include මේ ටැග් එක තමයි අපි පාවිච්චි මේ ටැග් එක අනිවාර්යෙන්ම අපි පාවිච්චි කරනවා C ප්‍රෝග්‍රෑම් එකේදී. ඊළඟට අපි මම එක වෙන පාඩකින් ලියන්නම් stdio.h මෙන්න මේ ලයිබ්‍රරි එක අපි පාවිච්චි කරනවා. ඕගොල්ලන්ට පේනවා දැන් මෙතන මම ලියලා තියෙන්නේ #stdio.h. එතනදී මේ stdio.h කියන එක ඒ ලයිබ්‍රරි එක තමයි අපි පාවිච්චි කරන්නේ. මේ stdio.h කියන්නේ ලයිබ්‍රරි එකක්. ඒ කියන්නේ මේක ඇතුලේ තමයි දැන් මේ stdio.h කියන එක ඇතුලේ තමයි අපිට අවශ්‍ය කරන දේවල් ස්ටෝර් කරලා තියෙන්නේ. C වල තව තියෙනවා අපි ගත්තොත් එහෙම math.h අන්න ඒ වගේ ලයිබ්‍රරීස් තව ගණනාවක් තියෙනවා. අපි දැනට පාවිච්චි කරන්නේ stdio.h කියන ලයිබ්‍රරි එක. ඒ ලයිබ්‍රරි එක ඇතුලේ තමයි අපිට ඕන වෙන දේවල් ගබඩා කරලා තියෙන්නේ. ඒක මතක තියාගන්න. හරි ඊළඟට අපි පාවිච්චි කරනවා ඊළඟට අපි ලියන්නේ int main කියන ෆන්ක්ෂන් එක අපි පාවිච්චි කරනවා. අපි int main කියන එකට අමතරව අපිට පාවිච්චි කරන්න පුළුවන් ෆන්ක්ෂන් තමයි void main. void main කියන ෆන්ක්ෂන් එක අපි පාවිච්චි කරනවා මීට අමතරව int main කියන ෆන්ක්ෂන් එකට අමතරව. අපි දැන් මෙතන පාවිච්චි කරන්නේ int main කියන එක. int main එක පාවිච්චි කරොත් අපි return 0 එකක් පාවිච්චි කරනවා අනිවාර්යෙන්. ඒක මතක තියාගන්න. ඊළඟට මම ලියාගෙන යන්නම් දැන් ප්‍රෝග්‍රෑම් එක. දැන් ඔයාලට මම මේ දැන් කිව්ව ටික තේරෙන්න ඇති. හරි ඊළඟට මම ඉස්සරවම කරන වැඩේ variable ටික මම එක වෙන පාඩකින් ලියන්න. අපි int මම දැන් ඉස්සෙල්ලා කිව්වා අපි variables කලින් වීඩියෝ එකේ මම ඔයාලට variables ගැන කිව්වා. එතකොට දැන් මෙතනදී මම පාවිච්චි කරනවා integer කියන variable එක. අපි integer කියන variable එක අපි declare කරන්නේ program එක ලියද්දී ඒ කියන්නේ අපි මෙතන include stdio.h ඒ ටික ලියලා ඊළඟට main function එක අපි ලියලා ඒකට පස්සේ තමයි අපි variable වෙන් කරන්න ගත්තේ. දැන් ඔයාලට මතක ඇති මම කියලා දෙන්න දැන් කොහොමද අපිට flow chart එකත් මේකට වැදගත් වෙන්නේ කියලා. දැන් ඔයා හිතන්න දැන් ඔයාට අපිට මම කිව්වා දැන් අපිට මෙතන කරන්න තියෙන්නේ simple interest එක calculate කරන්නනේ. හරි දැන් මම ඉස්සරෝම start එකෙන් පටන් ගන්නවා. මම flow chart එකක් අඳිනවා මේ පැත්ත අයිනෙන්. ඊට පස්සේ අපි variable ටික වෙන් කරනවා. variable ටික අපි දාමු a b ඊළඟට r s i කියලා අපි variable ටික වෙන් කරමුකෝ. ඊළඟට අපි ගන්නවා ඊට පස්සේ අපි දැන් ආගයන් ටික ආදේශ කරන්න ඕනේ කියමුකෝ. අපි ආගයන් ටික variable එක ඇතුළේ මේ කියන්නේ මේ අපි user input එකක් විදිහට ගන්න නැතුව අපි මෙතන කෙලින්ම අපි මේ ආදේශ කරමු ආගයන් ටික. ඒ කියන්නේ අපි ගමු a සමානයි cයි ඊළඟට b සමානයි 3යි r සමානයි 8.5යි SI කියන්නේ simple interest කියන එක. මම ඒකත් වෙනම variable එක මම ඒක අයින් කර ගන්නවා. හරි. දැන් අපි ඊළඟට යනවා
අපිට දැන් මේකේ කිසිම user input එකක් නැහැ. අපි කෙලින්ම calculate එකක් කරන්න යන්නේ input එකක් නැතුව. එතකොට අපිට ඊළඟට තියෙන්නේ process එක නේද? අපි ඊළඟට එතකොට process එක තියෙනවා නම් අපි බලන්න ඕනේ මොකද්ද දැන් අපිට තියෙන formula එක කියලා. හරි දැන් simple interest එක අපි calculate කරන formula එක තමයි අපි මෙතන ගමු SI කියලා අපි variable එකක් අපි මම එතන program එකේදී ලියන්නම් ඒක කොහොමද අපි flow chart එක declare කරන්නේ. අපි flow chart එකේ තියෙන එක අපි program එකට හරවන විදිය. ඉස්සරම flow chart එක අඳින්න මේ පැත්තෙන්. අපි ලියනවා දැන් අපේ formula එක SI සමානයි A ගුණ කිරීම R බෙදීම 100 කියන්නේ අපි එතෙන්ද sorry A නෙමෙයි මෙතන මම B කියලා ගන්නවා බෙදීම A ඊට පස්සේ අපි display කරනවා SI එක display SI ඊට පස්සේ end හරි දැන් ඔයාලට මේ flow chart එක පේනවනේ හරි දැන් මේ flow chart එක අපි හරවමු program එකක් විදියට එතකොට ඔයගොල්ලන්ට තේරෙයි කොහොමද අපි මේක කරන්නේ කියලා දැන් ඉස්සරෝම මම වෙන කලයක් ගන්නම් හරි start එක ඔයාලා හිතන්න start එක දැන් මෙතන include stdoh main කියන එක start එක අපි start එක තමයි ඕක ඊළඟට අපිට තියෙන්නේ variable declare කරන එක දැන් අපි declare කරන්න යන්නේ variable ටික අපි බලමු කොහොමද කරන්න කියලා හරි දැන් ඕගොල්ලන්ට පේනවා මම මෙතන int අපි මෙතන අරන් තියෙනවා abRSI කියලා variable ටික. අපි ඉස්සරම කෙලින්ම සමාන කරන්නේ නැතුව අපි සාමාන්‍ය විදිහට ලියන්නමු. ඒ කියන්නේ ඉස්සරම variable ටික විතරක් ලියනවා. හරි int පළවෙනි variable එක a. ඊළඟට අපි ගන්නවා ඒත් int b. තුන්වෙනියට අපි ගන්නවා R කියන එක ඕගොල්ලන්ට පේනවා මෙතන දශම සංඛ්‍යාවක් තියෙනවා. මම කලින් කියද්දි int integers කියන කියද්දි මම ඕගොල්ලන්ට කිව්වා අපිට කිසිම හේතුවක් හින්දා අපිට දශම සංඛ්‍යා පාවිච්චි කරන්න බෑ integer වලට. එතකොට අපි පාවිච්චි කරන්නේ float කියන variable එක. හරි float වලට අපි දශම සංඛ්‍යා ආදේශ කරන්න පුළුවන්. අපි ඒකින්ද float වල දානවා R එක. එතකොට SI එකත් float වල ආදේශ කරනවා. මොකද දැන් මෙතන අපි float එකක් ආදේශ කරපුවාම අපිට එන උත්තරෙත් float එකක් වෙන්න පුළුවන් නේ. ඒකින්ද මම ඒකටත් float කියන එක දානවා. float SI. දැන් ඕගොල්ලන්ට පේනවා මම මෙතන ලියලා තියෙන්නේ int A int B float R float SI කියලා. අපිට මේක මෙච්චර දිගට ලියන්න නැතුව අපිට ලියන්න පුළුවන් ලේසි ක්‍රමයක් තියෙනවා. ඒක තමයි දැන් අපි මෙහෙම දැන් එක එක අපි කොහොම ඩික්ලෙයාර් කරන්න නැතුව අපිට පුළුවන් මේක ලියන්න int a, b අපිට දැන් දෙකම තියෙන integers නේ අපිට දෙකම එකවර ලියලා දාන්න පුළුවන් දැන් ඔයගොල්ලෝ දෙනවා මෙතන ලියලා තියෙන int a, b semicolon එක හරි ඒක කියන්න ඕනේ semicolon එකෙන් තමයි අපි හැම වාක්‍යයක්ම ඒ කියන්නේ හැම ඡේදයක්ම අපි ඉවර කරද්දී අපි අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕනේ semicolon එක. ඒක තමයි ඒ රූලේ අන්තිම කියන එක. ඒ කියන්නේ ඒ රූලේ ඉවර වෙන්නේ semicolon එකෙන්. ඒක අනිවාර්යෙන් අපි දාන්න ඕනේ. ඒක මතක තියාගන්න. ඊළඟට අපි ගන්නවා float එක. float එක අපි ඉස්සලා පාවිච්චි කරේ r එකයි si එකයි. කමාස් දාලා අපි දෙක මෙව කරලා semicolon දාලා අපි line එක කරනවා. දැන් ඕල්ට පේනවා මම rule 4ෙන් ලියපු එක rule දෙකකින්ම ලියලා දෙනවා මෙතන. හරි. දැන් අපි යන් ඊළඟ step එකට. දැන් බලමු කොහොමද අපි program එකේ calculate එකක් කරන්න කියලා. මම ඒක ලියන්නම් green color එකෙන්. මෙතන දැන් තියෙනවා SI සමානයි B ගුණ කිරීම R බෙදීම A කියලා. එතකොට අපි simple program එකෙත් අපි එහෙම නිකම්ම අපි ඒක ලියනවා. SI සමානයි B ගුණ කිරීම R බෙදීම A. අපි සාමාන්‍ය විදිහටම ඔය ෆෝමියුලා එක අපි මේක ලියනවා. දැන් මෙතන මම ෆෝමියුලා එක තමයි මේ ලියලා තියෙන්නේ. මම මේක ඕගොල්ලන්ට කමෙන්ට් එකකින් දාන්නම්. ඒකත් කියන්න ඕනේ දැන් අපි C program වලදී කමෙන්ට් වලට යූස් කරන්නේ මෙන්න මේක. අපි මේකෙන් තමයි කමෙන්ට් එකක් ඩික්ලෙයාර් කරන්නේ. කියන්නේ කමෙන්ට් එකක් ලියන්න පටන් ගන්නෙ. කවදාකවත් ප්‍රෝග්‍රෑම් එකේ දෙන කමෙන්ට් අපිට ඩිස්ප්ලේ කරන්නේ නැහැ. ඒක අපි ප්‍රෝග්‍රෑම් එක
ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් එක අපි බලද්දී අපිට ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් එක පැහැදිලි වෙන්න තමයි අපි කමෙන්ට්ස් දාන්නේ. අපි මේකෙන් තමයි කමෙන්ට්ස් දාන්නේ. අපි දැන් මෙතන තියෙනවා මම මෙතන දැන් දීලා තියෙන්නේ ෆෝමියුලා එක. ෆෝමියුලා. හරි දැන් මම ඔකට පේනවා මෙතන ලිව්ව කමෙන්ට් එක. දැන් උඩ එකටත් මම කමෙන්ට් දානවා. මෙතන අපි කරන්නේ declare variable declare variables. හරි ඔයගොල්ලන්ට පේනවා අපි කමෙන්ට්ස් දාන ඉතින් දැන් මම කිව්වා. හරි දැන් අපි ආපහු යමු. හරි ෆෝමියුලා මෙතන දැන් අපි ෆෝමියුලා එක ලිව්වා. ඊළඟට අපිට තියෙනවා දැන් මෙතන අපි කරේ මෙන්න මේ ප්‍රොසෙස් එක තමයි මෙතන කරේ මේ ලයින් එකේදී. ඊළඟට අපිට තියෙනවා ඩිස්ප්ලේ කරන්න සිම්පල් ඉන්ට්‍රෙස්ට් එක කියන්නේ SI කියන එක. ඒකට අපි කරන්නේ අපි ඩිස්ප්ලේ එකක් කරන්න. ඒ කියන්නේ යූසර්ට දැන් පරිශීලකයාට දෙයක් පෙන්වන්න ඕන නම් අපි පාවිච්චි කරන්නේ printf. printf කියන කමාන්ඩ් එක තමයි පාවිච්චි කරන්නේ යූසර්ට දෙයක් ඩිස්ප්ලේ කරන්න ඕන නම් ප්‍රෝග්‍රෑමින් වලදී. C වලදී අපි මේන්ලි පාවිච්චි කරන්නේ printf කියන එක. ඒක ප්‍රෝග්‍රෑම් වලින් ප්‍රෝග්‍රෑම් වල වෙනස් වෙන්න පුළුවන්. අපි C වලදී පාවිච්චි කරන්නේ printf කියන කමාන්ඩ් එක තමයි යූසර්ට දෙයක් ඩිස්ප්ලේ කරන්න ඕන. දැන් මෙතනදී අපි SI කියන එකනේ ඩිස්ප්ලේ කරන්න ඕනේ. එතකොට printf අපි දැන් අපි දෙයක් එහෙම මේ කියන්නේ ඒක අපි process එක තියෙන දෙයක් තියෙනවා නම් ඒ කියන්නේ මම ඔයාලට ලියලා පෙන්නන්න. දැන් මෙතනදී අපි පෙන්වන්න ඕනේ simple sorry හරි අපි ඩිස්ප්ලේ කරද්දී අපි දැන් මෙතන දානවා printf simple interest is කියලා දාලා percentage mark f වෙන පාටින් ඉතුරු ලියන්න /n කමා සහුවා කමා si semicolon sorry මම කලින් ගියේ semicolon අමතකුණා. ඒක අනිවාර්යෙන් semicolon එක අපි දාන්න ඕනේ නැත්නම් ප්‍රෝග්‍රෑම් එක එරර් එකක් වෙනවා. හරි. දැන් මම මෙතන දැන් මේ මම කරපු එක කියලා දෙන්න මොකද්ද කරේ කියලා. ඔයගොල්ලෝ මම කිව්වා දැන් printf එක තමයි අපි පාවිච්චි කරන්නේ display කියන මෙතන මේ display කියන එකට අපි පාවිච්චි කරන්නේ printf කියන command එක. හරි. දැන් මෙතනදී මම display කරන්නේ simple interest is කියලා දාලා අපි ඔයාලට පේනවා මම මෙතන percentage mark එකක් දාලා f කියලා දාලා තියෙනවා. එතනදී වෙන්නේ ඕගොල්ලන්ට පේනවා මම මෙතන කමා එකක් දාලා ඒ කියන්නේ මෙතන මේක ඉවර කරලා අපි උඩ කමා දෙක ඉවර කරලා මම මෙතන යටින් කමාවක් දාලා එළියෙන් දාලා තියෙන SI කියන එක අපේ. අපි ඒ කියන්නේ අපි SI කියන්නේ දැන් මෙතනදී අපි මේ SI කියලා අපි ගත්තා නේද? ඒ කියන්නේ ඉස්සලා process එකක් කරලා ගත්තේ formula එකෙන්. එතකොට SI කියන එක තමයි මේ මෙතන තියෙන්නේ. ඒ SI එක ආදේශ කරලා තියෙනවා මෙතන මේ percentage mark f කියන එකට අපි. ඒ කියන්නේ දැන් අපි මෙතන අපි f කියන එක පාවිච්චි කරන්නේ integer එකක් හින්දා නෑ sorry float එකක් හින්දා අපි මෙතන integer එකක් තියෙනවා නම් අපි පාවිච්චි කරන්නේ percentage mark d කියන එක. හරිද? ඒක මතක තියාගන්න. අපි කියන්නේ මෙතනදී අපි දැන් float එකක් හින්දා තමයි f කියන එක පාවිච්චි කරන්නේ. මෙතනින් වෙන්නේ දැන් මෙතන තියනවා නේද SI කියලා. දැන් SI වල අගය තියෙනවානේ. SI වල අගය මේකට ආදේශ කරනවා print කරද්දී. මේ /n කියන්නේ new line කියන එක. ඒක ගැන හිතන්න බෑ කියන්නේ. ඒක new line එකකට යනවා කියන එක ඊළඟට. මම මේක run කරලා පෙන්නන්නම්. මේ කරලා ඉවරලා. හරි. දැන් එතකොට ඔව් දැන් මෙතනදී වෙන්නේ ඒක. දැන් මෙතනදී මට පොඩි දෙයක් මිස් වුණා. ඒක තමයි අපි මෙතනදී දැන් variable ටික declare කරානේ. දැන් ඕගොල්ලන්ට පේනවා flow chart එකේදී a සමානයි c යි යන්න ටික අරන් තියෙනවා. අපි ඒ ටික මේකේ ගන්න ඕනි. මම ඒ ටික වෙනම ලියන්නම් මෙතනින් පොඩි වැඩ. ඔයාලට ඒක තේරෙයි කියලා මම හිතනවා. හොඳයින්ද හරි. මම මෙතනදී a කියලා ගත්තා ci කියලා. අපි ඒ ටික නෝමල්ම දැන් අර SI කියලා මම ඔයාලට ප්‍රෝග්‍රෑම් එක රන් කරලා දීපෙන්න. ඒතකොට ඔයාලට තේරෙයි. දැනට මේක බලා ගන්න.
A කියන එක 100යි කියලා ගත්තා. ඊළඟට B කියන එක 3යි කියලා ගත්තා. R කියන එක අපි ගත්තා 8.5යි කියලා. හරිද? ඒ ටික අපි ආදේශ කරපු එක තමයි දැන් මෙතන කරේ. ඕගොල්ලෝ ඒක තේරෙයි මම ප්‍රෝග්‍රෑම් එක කරද්දි මම ඒක කියලා දෙන්නම්. එතකොට දැන් ඔයගොල්ලන්ට පේනවා මෙතන දැන් අපි ඩිස්ප්ලේ එක ගැන කතා කරා. ඩිස්ප්ලේ එකේදී printf එක අපි කමාන්ඩ් එක පාවිච්චි කරනවා. හරි. දැන් එතකොට මෙතන මේ float එක. ඒ කියන්නේ මෙතන මේ si කියන එක මේ si කියන එක si කියන එක දැන් මෙතන මේ si කියන එක si කියලා අපි ඩිස්ප්ලේ අපි කලින් ගත්ත process එකේ තියෙන එක මෙතන මේ f කියන එකට අපි ආදේශ කරලා දානවා. ඒ කියන්නේ එතන ඩිස්ප්ලේ වෙන්නේ මේ si වල අගය. ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති එක. ඒ කියන්නේ මෙතන f එකේදී ඩිස්ප්ලේ වෙන්නේ මේ කමාන්ඩ් මේ percentage mark f කියන එකෙන් ඩිස්ප්ලේ වෙන්නේ මේ si වල අගය. අපි එහෙම තමයි කියන්නේ එතෙන්ට ආදේශ කරන්නේ යාගේ. එතකොට ඔයාලට මේකේ එන්නේ අපිට ඩිස්ප්ලේ කරලා පෙන්නන්නේ simple interest is අර SI වල අගය. එතන අගය කීයද කියලා බලලා ඒක 200 250 50 එහෙම ඒ අගය තමයි එතන ඩිස්ප්ලේ වෙන්නේ. ඒක ඔයාලට ප්‍රෝග්‍රෑම් එක කරද්දි තේරෙයි. හරි මම යනවා ඊළඟට return 0 semicolon මෙතන semicolon දාලා දෙන්නේ. හරි. දැන් මෙතන මේ ඩිස්ප්ලේ කරපු එක තමයි මේ පාර්ට් එක. end එක තමයි මෙන්න මේ return 0 කියන එක. අපි මෙතනින් semicolon මේ අපි ඊට පස්සේ bracket අරපු bracket එක මෙන්න මේ bracket එක අපි වහනවා මෙතනින්. හරිද? එතකොට මේ return 0 කියන එක අපි පාවිච්චි කරන්නේ අපි මෙතන int main කියන function එක පාවිච්චි කරපු හින්දා අපි මෙතන return 0 පාවිච්චි කරන්නේ. හරි මම හිතනවා දැන් ඔයාලට බේසික් මම කියපු දේවල් ටික ඔක්කොම තේරෙන්නද කියලා ෆ්ලෝ chart එකක් කොහොමද අපි පාවිච්චි කරන්නේ කියලා අපි සාමාන්‍යයෙන් ගැටලුවක් විසඳ ගන්න. කියන්නේ ඕගොල්ලොන්ට C programming වලට එකපාරටම එන්න බැයි නම් ඉස්සරෝම ෆ්ලෝ chart එකක් අඳින්න. මම ෆ්ලෝ chart ගැන කලින් වීඩියෝ එක කරා. ෆ්ලෝ chart එකක් ඇඳලා ඒකෙන් අපිට කරුණු ටික අරගෙන අපිට සිම්පල් ප්‍රෝග්‍රෑම් එක කරගෙන යන්න පුළුවන්. හරි දැන් මේක මම රන් කරලා පෙන්නන්නම් මේ ප්‍රෝග්‍රෑම් එක. අපි බලමු මම dev C++ කියන එක තමයි පාවිච්චි කරන එක C එක රන් කරන්න. හරි #include stdio.h #include stdio.h int main ඊට පස්සේ අපි brackets දෙකක් කරියා. ඊට පස්සේ අපි කරේ මේව වෙන් කරන එක int variable වෙන් කරන එක int a ඊළඟ අපි ගත්තා b ඊට පස්සේ semicolon ඊට පස්සේ අපි ගත්තා float වලට අපි ගත්තේ r si කියන දෙක. හරි දැන් ඊළඟට මම කිව්වා මේ ටික අපි ඉස්සලා අර මේ ඩික්ලෙයාර් කරන්න අපි ෆ්ලෝ chart එකේදී අපි ඒ ටික මෙතන ඩික්ලෙයාර් කරලා බලමු. දැන් ඒ කියන්නේ අපි ඒ ටිකට යන අගයන් ටික අපි ඒ වලට දැම්මේ ci කියලා semicolon අනිවාර්යෙන් මේක දාන්න ඕනේ semicolon එක. ඊළඟට b වලට අපි දැම්මේ කීයද 3යි. r වලට 8.5යි. හරි. දැන් අපි යනවා අපේ ෆෝමියුලා එකට. දැන් අපි මෙතනදී ෆෝමියුලා එක අපි normal විදිහට අපි type කරනවා. කිසිම bracket එකක් කිසිම දෙයක් නැහැ. අපි පාවිච්චි කරන්නේ මේ විදිහට. සමානයි මොකක්ද මම ගත්තේ එතන b ගුණ කිරීම r බෙදීම a මේක තමයි අපේ ෆෝමියුලා එක. ඊට පස්සේ අපි print කරනවා printf වරහන් කමා දෙක දැම්මා. අපිට දානවා simple interest is my spelling mistake එකක් ගන්න එපා. simple interest is percentage mark
f/n වරන් දෙක හලා යටි කමා එක දාලා අපි දානවා si. ඊට පස්සේ මම කිව්වා ප්‍රෝග්‍රෑම් එකෙන් කරනවා return 0. හරි. දැන් ඔයාලට පේනවා මම අරතන කරපු ප්‍රෝග්‍රෑම් එකම මෙතන මම ටයිප් කරලා තියෙනවා. අපි මේක රන් කරලා බලමු. සේව් කරන්න යනවා. යුනයිටඩ් කරනවා ඒකම සේව් කරන්න. හරි. මේක පොඩි එරර් එකක් තියෙනවා මම මෙතන. ඔයගොල්ලන්ට පේනවා මම මෙතන සෙමිකෝලන් එක දාලා නැහැ. මෙතනත් සෙමිකෝලන් එක මගේ අඩුයි. මොකක්ද අවුල දෙන්නේ? printf semicolon simple line එකක් තියෙන return. මේක අකුරු වැරදි. return. හරි. ඔයගොල්ලන්ට පේනවා මොකක්ද ආන්සර් එක කියලා. simple interest is මෙන්න මේක තමයි ආන්සර් එන්නේ. දැන් ඔයගොල්ලන්ට තේරෙන්න ඇති කියලා හිතනවා මම සිම්පල් ප්‍රෝග්‍රෑම් එකක් කොහොමද රන් කරන්න කියලා. මම ඊළඟ වීඩියෝ එකේදී කරන්නම් scanf එක loops ඒ වගේ වීඩියෝස් ගැන මම ඉස්සරහට කරගෙන යන්න. ඊළඟේදී මම scanf එක කරන්න. මේකේදී අපි කිසිම ඉන්පුට් එකක් දුන්නේ නැහැ. යූසර් කිසිම ඉන්පුට් එකක් නැතුව සිම්පල් ප්‍රෝග්‍රෑම් එකක් අපි ලිව්වේ. හරි. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් අපි බලමු ඊළඟ ඉගෙන ගන්න තියෙන ටික මොනවද කියලා.